විරමන්තස්ස විරති. පානාතිපාත ප්‍රාණඝාත ආදී අකුසල ධර්මයෙන් වෙන් වෙනවා. මම මේක කරන්නේ නැහැ කියලා අදහසට ඇවිල්ලා ඒන් වෙන්වීමක් සිදු වෙනවනේ. ඒ වෙන්වීමේදී යාගේ සිත තුළ ඇති වෙන්නේ ඒ මොහොතේදී ඒ චිත්ත පරම්පරාව තුළ මෙන්න මේ සම්මා වාචා හෝ සම්මා කම්මන්තෝ සම්මා ආජීව කියන මේ විරිචෛසිකයන්. අපි ප්‍රාණඝාතය ගත්තොත් මේක මිච්ඡා කම්මන්ත ගණයට වැටෙන්නේ. තේරුණාද? ආජීවයක් වෙන්නේ අපි හිතමු මස් පිණිස සතුන් ඇති කිරීම කියන දේ. ආජීවයට හේතු ගිහි කෙනෙකුට නුසුදුසු දේවල් තියෙනවා. ඒතකොට භික්ෂුන් වහන්සේ නමකට කුවනාලාපනා නියමිත්තිකා නිප්පේසිකතා ආදී වශයෙන් නොකල යුතු දේවල් 21 සස්න ආදී වශයෙන් දක්වලා තියෙන කාරණා ආජීවයට හේතු වෙනවා. ආජීවය විනාශය කියන්නේ මිච්ඡා ආජීවයට හේතු වෙනවා. එතකොට මෙන්න මේ ආකාරයෙන් යම් කිසි කෙනෙකුට මේක අභිධර්මය ඉගෙන ගන්නකොට බොහොම පැහැදිලිව අපිට ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. මේ චෛතසික ධර්මයන් පිළිබඳව රේරුකාණ චන්දවිමල මහ ස්වාමීන් වහන්සේගෙන් ගේ අභිධර්ම මාර්ගය සහ ඒ අභිධර්මයේ මූලික කරුණු කියන පොත් පරිශීලනය කිරීමනොත් යම් විශාල දැනුමක් අපිට මේ චෛතසික ධර්මයන් පිළිබඳව සිත හා එකට ඉපදෙන එකට පහළ වෙන ඒ වගේම එකට නිරුද්ධ වෙන ධර්මතා හැටියට මේ සිතත් සමග කුසල් සිතත් සමග කුසල චෛතසිකත් අකුසල් සිතත් එක්ක අකුසල් චෛතසික ආදී වශයෙන් අව්‍යාකෘත ආදී වශයෙන් මේ චෛතසික ධර්මයන් සිතේ ගති ස්වභාවයන් අපිට දක්වනවා. විස්තරාර්ථ ඇති. අන්නේ ලක්ෂණවලදී විශේෂයෙන්ම ප්‍රාණඝාත ආදී අකුසල ධර්මයන්ගෙන් වැළකෙනකොට ඒට අනුගත වූ ඒ වචනයට අදාළ ශික්ෂාපදයක් නම් රකින්නේ සම්මා වාචා කියන චෛතසික ධර්මය. ඒ සිත තුළ ඒ වැළකීමේ යම් සිතක් ඇති වෙනවා නම් ඒ සිත තුළ මේ සම්මා වාචා තවත් තියෙනවා. මේක කියන්නේ විශේෂයෙන් තවත් සිතුවිලි ගණනාවක් ඒ කෙනාගේ සිත තුළ චෛතසික ධර්මතා හැටියට මේ හට ගන්නවා මේ චේතනාව තුළ. එතකොට යම් කිසි කෙනෙක් ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිත්‍යාචාරය කියන මෙන්න මේ තුන සම්මා කම්මන්ත කියන මේ විරති චෛතසිකයයි එතෙන්දි ක්‍රියාත්මක වෙන්නේ මේ දේවල් වලින් වැළකෙනවා නම්. එතකොට ආජීවයට හේතු වෙන වැරදි ජීවිකාවෙන් තොර වෙන්නේ යම් කෙනෙක් චේතනා වශයෙන් ඇති කර ගන්නවා නම් මං වගේ කෙනෙකුට මේ බඳු අභිආයුධ වෙළඳාම්, වසවිස වෙළඳාම්, වහල් වෙළඳාම්, ඒ වගේම සත්ත්ව වෙළඳාම් ආදී වශයෙන් මේවා සුදුසු නෑ. ඒ නිසා මා විසින් නිවැරදි ජීවිකාවක් තුළ පැවතිය යුතුයි කියලා ඒ දේයින් වැළකෙනකොට ඒ ආජීවය අපිරිසිදු වන දේයින් වැළකෙනකොට ගෘහස්ත කෙනෙකුට භාවනා මාර්ගයේ වඩන කෙනෙකුට ආජීවය පිරිසිදු වෙනවා. ඒ ආසමස්ගාමීව මේ ආජීව සම්මා ආජීව චෛතසික ධර්මයන් උපදිනවා චෛතසික සීල වශයෙන්. උපසම්පදා සාමණේරාදී භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ යම්තාක් දේශනා කොට වදාලා ආජීවය අපිරිසිදු වෙන ක්‍රමෝපායන් දේශනා කරලා තියෙනවනම් ඒ සියලුම ධර්මතා මෙතනදී චෛතසික සීල ගණයට වැටෙනවා. ඒන් වැළකීම කියන කාරණය තුල. ඉතින් මේවා නැවත නැවතත් අධ්‍යයනය කරන්නට ඕන. එතකොට තමයි තව තවත් හොඳට වැටහීමට පත් වෙන්නේ. ඒ වගේම තවත් ආකාරයකින් දක්වනවා අපිට මේ චෛතසික සීල සම්බන්ධව යම් කිසි කෙනෙකුට තුළ අනවිද්‍යා, අව්‍යාපාදේ සහ සම්මාදිට්ඨිය කියන මේ ධර්මය හට ගන්නවා නම් ඒ චේතනා සමග අන්න ඒ චේතනා සමග හට ගන්නා වූ මේ චෛතසික ධර්ම ටිකක් චෛතසික සීල ගණයට වැටෙනවා.
එතකොට මේ අනවිද්‍යාව කියනකොට මොකක්ද ඒකෙන් අදහස් වෙන්නේ? අවිද්‍යාව කියන්නේ දැඩි ලෝභය, විසම ලෝභය කියලා කියනවා. අවිද්‍යාව විසම ලෝභය. හැබැයි මේ අවිද්‍යාව කියලා විස්තර කිරීමේදී දෙආකාරයකින් මේ අවිද්‍යාව සිදුවෙන බව විස්තර කරනවා. ඒ කියන්නේ තමා සන්තකෝ තමායයි තමාගේ සංස්කේ පවතිනා වූ යම් කිසි දෙයක් පිළිබඳව විපරීත දෘෂ්ටියෙන් යුක්තව ආසාවක් ඇල්මක් වැඩි කැමැත්තක් ආදී වශයෙන් තමාගේ අය නිරන්තරයෙන් මේ පිළිබඳව අපි කියන්නේ මමායනය කිරීමක් සිදු වෙනවා නම් මෙතනදී අවිජ්ජාව කියන ධර්මතාවය උපදිනවා. විසම ලෝභෝ කියලා කියන්නේ අන්සතු දේ තමා සතු කර ගැනීම චේතනාව. මේ දෙක එකට යන්නේ. අවිජ්ජා විසම ලෝභෝ කියලා. තමා සන්තකෝයයි සම්මත දේ පිළිබඳවත් චීවර පිණ්ඩපාත ගිලාන ප්‍රත්‍ය භික්ෂුන් වහන්සේ නමක් නම් සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන මේ සූපසය කෙරෙහි ඇලෙන්නට යන සුදුසු වෙන්නේ. ගිහි කෙනෙක් නම් එයා ගිහි පංචකාම සම්පත්තියක් වින්දනය කරනවා නම් ඒ පංචකාම සම්පත්තියට අදාළ අවශ්‍ය දේ එයා මමායනය කරමින් වඩාත් ඒ කෙරෙහි ඇලීමට පත් වෙනවා නම් එතනදී අවිජ්ජාව තමයි යා තුළ ඇති වෙන්නේ. එතකොට අන්සතු වස්තුව කෙරෙහි ඇතිවෙන දේ විසම ලෝභයේ හැටියට අවිජ්ජා කියන ධර්මයේ තුල තමා විසින් පරිහරණය කරන්නට යෙදෙන දේ පිළිබඳව පවා ඇති වෙන ආසාවක් තිබෙනවා නම් ඒ කාරණා තුලදී නිරන්තරයෙන් කියන්නේ මෙතනදී කියන්නේ ගෝපනය කිරීම සම්බන්ධවනේ මේ දැන් අපි ඕනම දෙයක් ආශාවකින් පරිහරණය කරනවා නම් මේක මගේ අපි පරිහරණය කරන මේ දුරකථනය. එතකොට ඒක ස්වභාවය අනුව අපි ඒ කෙරෙහි යම් ඇලීමක් උවමනාවට වඩා එහි අර්ථය නොදැන එහි ප්‍රයෝජනය නොදැන එතනින් සීමා නොවි අපි මේක කෙරෙහි වැඩි ඇල්මක් ආශාවක් ඇති වෙනවා නම් ඒ තුල අපි ගොඩනගන්නේ කුසල ධර්මයක් නෙමෙයි. ඒ තුල අපි ගොඩනගන්නේ අවිජ්ජාව නැමැති අකුසල ධර්මික චේතනාව වශයෙන් සිටේ හටගන්න. විසම ලෝභය කියලා කියන්නේ අන්සතු වස්තුව තමා සතු කර ගැනීමේ චේතනාව. එතකොට අපි දැක්කොත් අන්සතු දෙයක් ඒ අන්සතු දෙයා මේක මට තිබ්බොත් හොඳයි කියලා සමහරලාට කූට වචන මාර්ගයෙන් වෙන්න පුළුවන් ක්‍රියා මාර්ගයෙන් වෙන්නට පුළුවන්. දැන් අපි පැවිද්ද විශේෂයෙන් පරීක්ෂාම් වෙන්න ඕනේ. ගිහියන් එක කටයුතු කරන සමාජයට ඒ අයගේ තියෙන දේ ඒ අයගේ වස්තු අපිට ලබා ගැනීමේ චේතනාවෙන් සමාජයට අපි යම් කූට වචන කූට උපක්‍රම යොදනවා. ඒගොල්ලන්ට තියෙනවානේ ඉතින් අපිට නෑනේ. මේක අපිට ලැබුණොත් හොඳයි නේ කියලා එහෙම ඇති වෙනවා. එතකොට ගිහි අයටත් එහෙමයි. ගිහි අයට තව කෙනෙකුගේ ලස්සන වාහනයක් දැක්කොත් අනේ මේක අපිට තිබ්බනම් කොච්චර හොඳද කියලා එයා චේතනාව වශයෙන් ඒක තමන්ගේ චිත්තචෛතසික සංතානිය තුළ චිත්ත සංතානිය තුළ මේක උපදව ගන්නවා. ඒක විදමු ලස්සන රූපයක් දැක්කොත් ශබ්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් ධම්ම කාරණා ආදී වශයෙන් සිතේ හටගත්තොත් යම් කිසි කාරණයක් දැක්ක දෙයක් හෝ ඇසුව දෙයක් හෝ ගැන පිළිබඳව තමා සන්තක කර ගැනීම තමාගේ වශයෙන් ගැනීම තමාගේ යටතට ගැනීම තමා සමග එමනත එකට වාසය කිරීම තමාට ඒ පරිහරණය කිරීමේ චේතනාවක් තමන්ගේ සිතේ තුළ ඇති වෙනවා නම් ඒක අවිජ්ජාව නැත්නම් විසම ලෝභය කියලා කියන මේ දෙක එකට යන කාරණා දෙක කියන්නේ අවිජ්ජාව යම් කිසි තැනක විස්තර කරනවා නම් විසම ලෝභය විස්තර කරනවා. විසම ලෝභය යම් කිසි තැනක තියෙනවා නම් අවිජ්ජාව තියෙනවා. එතකොට මේ අවිජ්ජා විසම ලෝභය කියන එක යම් කිසි තැනක මේ අවිජ්ජා කියන වචනේ තිබුණත් එතනදී විසම ලෝභය ගත යුතුයි කියලා අපේ බුදුරජාණන් වහන්සේගේ දේශනා මාර්ගය තුළ අපිට සඳහන් කරන්නට යෙදෙනවා. දැන් සමාජයේ දෙයක් දැඩි ආසාවක් තිබ්බොත් එතන විසම ලෝභයක් නැහැ. ඒක තමයි අවිජ්ජාව. ඔව් එතන අවිජ්ජාව විතර විසම ලෝභයක් එකට යනවා කියපු කතාව.
විසම ලෝභයත් එක්ක එකට යනවා කියව කතාව. ඒ කියන්නේ අවිජ්ජාව විස්තර කරන තැන විසම ලෝභය විස්තර කළ යුතුයි. මෙතනටමයි ඇතුළත් වෙන තැනක් වෙන දෙයක් හැටි. දැන් අපි ගත්ත මුසාවාදයේ විස්තර කරනකොට පිසුනාවාච පරුසාවාච සම්පප්පලාප ඒ තුනක් ගත යුතුයි. තේරුණාද? අන්න ඒ වගේ විසම ලෝභය පිළිබඳව මේ අවිජ්ජාව පිළිබඳව කතා කරනකොට විසම ලෝභයත් එතනට එකතු කරගත යුතුයි. මේ දෙක එකට යන්නේ. ඊළඟට අව්‍යාපාදය. යම් කිසි දෙයක් කෙරෙහි අපිට තියෙනවා නම් අකමැත්තක්, දුරු කිරීමක්, අප්‍රිය ගතියක්, එපා වෙන ගතියක් තියෙනවා නම් ඒ අනුව අපි කටයුතු කරනවා. එතෙන්දී ඇති වෙන්නේ මේ අව්‍යාපාද චෛතසිකයේ අකුසල සිත් එක්ක. මේ ව්‍යාපාද චෛතසිකයේ අකුසල සිත් එක්ක. ඊළඟට මිච්ඡා දිට්ඨියත් ඒ වගේ. එතකොට මේ මිච්ඡා දිට්ඨිය කියන දේ විශේෂයෙන්ම දසවැදෑරුම් කම්මස්සගත මිච්ඡා දිට්ඨියෙන් තොරව සම්මා දිට්ඨියට එළඹෙන්නට ඕන. එතකොටයි සම්මා දිට්ඨිය කියන තැනට එන්නේ. එතකොට මග්ග සම්මා දිට්ඨිය සහ ඵල සම්මා දිට්ඨිය කියන මග්ග සම්මා දිට්ඨිය කම්මස්සගත සම්මා දිට්ඨියත් අපිට මේ සම්මා දිට්ඨියේදී විස්තර කරනවා. මුලින්ම ඇති විය යුතු දේ තමයි කම්මස්සගත සම්මා දිට්ඨිය. ඒකට ඒක විස්තර කරන සූත්‍ර තියෙනවා. ඔය බුදුරජාණන් වහන්සේ අත්ති දින්නම් අත්ති ඊට්ටං අත්ති හුතං අත්ති සුගත දුක්ඛතානං කම්මානං ඵලං විපාකෝ අත්ති ආයන් ලෝකෝ අත්ති පරලෝකෝ අත්ති මාතා අත්ති පිතා අත්ති සත්තා උපපාතිකා ආදී වශයෙන් මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ කම්මස්සගත සම්මා දිට්ඨිය පිළිබඳව දක්වන. එතකොට දේශනා කරන්නට යෙදෙන. එතකොට මෙන්න මේ අනවිජ්ජාව, අව්‍යාපාදයක්, සම්මා දිට්ඨියත් කියන මේ ධර්මතා තුනක් මෙහි යම් කිසි කෙනෙකු තුළ චෛතසික සීල වශයෙන් හඳුන්වන්නට යෙදෙනවා. එතකොට මේ සීලය කියලා කියන්නේ සමාදන් වෙන ශික්ෂාවම පමණක් නොවේ. එතකොට අපි දැන් අවබෝධ කරගන්නට ඕන දහම් මඟ දහම් වැඩපිළිවෙත පූර්ණේ කරන කෙනා තුළ මේ ආකාරයෙන් සීලය පිරිසිදු වෙන්නට ඕන. එතකොට සීලය පිරිසිදු කරන්නට නම් ඒ යෝගාවචරය එහෙම නැත්නම් මේ මාර්ගයේ වඩන කෙනා දැනගන්නට ඕන මේ ධර්ම කාරණා පිළිබඳව විග්‍රහ කරගන්නට ඕන, අර්ථ දැනගන්නට ඕන. ඒ උපදින තැනදී ඒව දුරු කරගන්නට එතකොට යෝගාවචරයට හැකියාවක් වෙනවා. මේක නම් හොඳ නෑ, මේක අවිජ්ජාවට හේතු වෙන දෙයක්. මං වැනි කෙනෙකුට මාර්ගයේ වඩන කෙනෙකුට මේක සුදුසු නෑ කියලා. එතකොට ඒ උතුමෝ ඒ අකුසල ධර්මයන්ගෙන් ඒ චේතනා චෛතසික ධර්මයන් සමගාමී උපදින කියන්නේ එකට එක උපදින මේ චේතනාවන්ගෙන් අයින් වෙනකොට දුරු වෙනකොට අන්න ඒ ඔස්සේ පවතින අනවිජ්ජා ආදී කුසල ධර්මයන් චෛතසික ධර්මයන් උපදිනවා. ඒ උපදිනකොට ඒ කුසල චේතනාවන් කුසල සීලයේ හැටියට දක්වනවා. ඒක අනවිජ්ජා වෙන්න පුළුවන්, අව්‍යාපාදේ වෙන්න පුළුවන්, සම්මා දිට්ඨිය වෙන්නට පුළුවන්. ඒට අනුගත වූ ඇස කන නාසය දිව ශරීරය මන කියන ආයතන හයෙන් යොමු කර ගන්නට යෙදෙන නැත්නම් සිත කය වචනය කියන තුන්දොරින් ඒ විදිහට ගන්නා ලද හික්මීමක් වෙන්නට පුළුවන්. නැත්නම් සමාදාන වශයෙන් මේ විදිහට ඒවා ආරක්ෂා කරමින් පවතින මොහොතේදී ඇති වෙන එවෙන් වැළකීමේ දී ඇති වෙන මේ චේතනා සහ චෛතසික ධර්ම තමයි මෙතනදී චේතනා සීල හැටියටත් ඒ වගේම වැළකීමේ ආපෙන් විරති සීල හැටියටත් මෙතනදී දක්වන. අව්‍යාපාදය කියන්නේ අව්‍යාපාද ස්වභාවයම් මේ ව්‍යාපාද ස්වභාවය වැළකෙනවා නම් ඒ තුල තියෙන අව්‍යාපාද. ඊළඟට ව්‍යාපාදයේ තුලින් කියන්නේ අවිජ්ජාවෙන් යම් කිසි කෙනෙක් වැළකෙනවා නම් එතන තියෙන අනවිජ්ජා නැමැති කුසල් චේතනාව. ඒක විරති චෛතසිකය. ඒ වගේම කියන්නේ විරති කියන්නේ මෙතනදී විරති වශයෙන් මේ නෙමෙයි ගන්න චෛතසික සීල වශයෙන් විරති කියලා කියන සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව තුන මෙතනදී මේ චෛතසික සීල ගණයට කියනකොට මෙන්න මේ ටිකයි දක්වන්නට යෙදෙයි. එතකොට
අපි චේතනා සීල වශයෙන් කතා කළා. ඒ වගේම චෛතසික සීල දෙආකාරයකින් මෙතනදී අපිට විස්තර කරනවා. විරති වශයෙන් සහ ඒ වගේම චෛතසික සීල වශයෙන් මේ අනබිජ්ජා ව්‍යාපාද සම්මාදිට්ඨිය යම් කිසි මේ ධර්මයන් පවතිනවා නම් අන්න ඒක චෛතසික සීල ගණයට වැටෙනවා. ඊළඟට සංවර සීලය. සංවර සීලය කියලා කියන්නේ අපිට ඒක විග්‍රහ කරනවා පංච විදේන සංවරෝ වේදිතබ්බෝ පාතිමොක්ඛ සංවරෝ සති සංවරෝ ඥාන සංවරෝ කන්ති සංවරෝ විරිය සංවරෝ මේ ටිකක් කටපාඩම් කරගන්නට ඕන. එතකොට මෙන්න මේ ආදී වශයෙන් දැන් අපි සාකච්ඡා කරගෙන යන්නේ කිං සීලං කියන වචනයට විස්තරාර්ථ වශයෙන් අපිට ත්‍රිපිටක ධර්මයේ සහ අට කතාවලදී විස්තර වෙන මේ කාරණා දක්වනවා. මේ සීලය කියන්නේ කුමක්ද? චේතනා සීලය, චෛතසික සීලය, සංවර සීලය, අවීතකම සීලය කියලා. මේ සතර ආකාරයෙන්මයි සීලය හඳුන්වන්නට. මේ සතර ආකාරයෙන්ම පිරිසිදු වෙන්නට ඕන සීල ප්‍රතිපත්තිය සම්පූර්ණ වෙන්නට. එතකොට චේතනා සීල කියන්නේ කොහොමද කියලා අපි ඉගෙනගත්ත. චෛතසික සීල කියන්නේ සංවර සීලය කියලා කියන්නේ එකාර්ථයකින් නෙමේ. සංවර සීලය ස්ථාන පහක බැස ගන්නට යෙදෙන. මොනවද ඒ? පාතිමොක්ඛ සංවර සීලය. මෙතන අපි ගත්ත පාතිමොක්ඛ සංවරය, සති සංවරය, ඥාන සංවරය, කන්ති සංවරය, විරිය සංවරය කියලා පංච විද වැදෑරුම් ආදී වශයෙන් අපිට මේක විස්තර කරන්නට දෙනවා. විශේෂයෙන් ඉමිනා පාතිමොක්ඛ සංවරේන උපේතෝ හෝති සමුප්පේතෝ යනාදී දේශනා පාළියෙහි පාතිමොක්ඛ සංවරය රක්කතීති චක්ඛේන්ද්‍රයන් චක්ඛේන්ද්‍රියේ සංවරම් ආපජ්ජතීති යනාදී දේශනාවෙහි සති සංවරය. එතකොට මේ සමහර දේශනා තියෙනවා මේ ඥාන විභංගේ වගේ ගත්තහම විභංග ප්‍රකරණයේ විස්තර කරනවා වෙන මෙහෙම තැන. ඉමිනා පාතිමොක්ඛ සංවරේන උපේතෝ හෝති සමුප්පේතෝ. මේ විභංග ප්‍රකරණේ ඥාන විභංගයේදී ඒ ඥාන විභංගයේ ධර්ම කාරණා විස්තර කරන තැන තියෙනවා මේ මෙන්න මේ පාඩය. ඉමිනා පාතිමොක්ඛ සංවරේන උපේතෝ හෝති සමුප්පේතෝ. එතන දක්වනවා මොකද්ද පාතිමොක්ඛ සීලය කියලා කියන්නේ කියලා. එතකොට යම් බුදුරජාණන් වහන්සේ විසින් පනවා වදාළ ශික්ෂාපදයන් පවතිනවා. ඒ ශික්ෂාපදයන් තමයි විශේෂයෙන් මෙතෙන්දි ගෙනෙන්නේ. එතකොට උපසම්පදා සාමණේර සහ ගිහි ඇත්තන්ට පාතිමොක්ඛ සංවර සීලය ඒ මට්ටම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. එතකොට යම් මේ පනවන ලද ශික්ෂාපදයන් පවතිනවාද? ඒ ශික්ෂාපදයන් විශේෂයෙන් මෙතනදී පාතිමොක්ඛ සංවර කියන නාමයෙන් හඳුන්වන්නට යෙදෙනවා. ඊළඟට අපිට හම්බ වෙනවා විභංග ප්‍රකරණයේ මේ ඥාන විභංගයේදීම මොකක්ද මේ සති සංවරය කියලා කියන්නේ. රක්කතීති චක්ඛේන්ද්‍රයන් චක්ඛේන්ද්‍රයේ සංවරං ආපජ්ජතීති කියන තැන මේ කාරණේ විස්තර වෙනවා. මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ යම් සංවරයක් තිබෙනවා නම්, සංවරයට පැමිණීමක් තිබෙනවා නම්, මේ ඉන්ද්‍රිය සංවර සීලය ආරක්ෂා වෙන්නේ සතිය. සතිමත් භාවය. ඒ නිසා ඒකට කියනවා ඇස කන නාසය දිව ශරීරය මන කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් මනමින් යම් කෙනෙක් සංවර කර ගන්නවා නම් ඒ සංවරය තුළ පවතින්නේ සති සංවරයයි. එතකොට ඒ සංවර කියනකොට අපි කියනවා එතනදී අපි යම් කෙනෙක් නොසන්සුන් ස්වභාවයක ඉඳලා සංසිඳෙන ස්වභාවයට එනකොට අපි එතනදී සාමාන්‍ය විහාර තුළ මෙයා සංවර වෙලා ඉන්නවා. දඟලන කෙනෙක් නිතරම නොඑක ආදී දේට
එක ආකාරයකින් ඉන්න බැරි කෙනෙක්ව යම්කිසි ආකාරයකින් හික්මුවාම අපි කියනවා ඒ කෙනා සංවර වෙලා දැනගන්න කියලා. මෙන්න මේ වගේ අපි කය වචනේ සංවරයක් සිතේ සංවර කය වචනේ සංවරය තමයි පාතිමොක්ඛ සංවර සීලය. එතකොට සිතේ යම්කිසි අසංවර භාවයක් තියෙනවා නම් ඒ අසංවර භාවයේ සති සංවරයෙන් මේ ඉන්ද්‍රිය ධර්මයන් රැකීමෙන් ඒක ආරක්ෂා වෙනවා. යානි සෝතානි ලෝකස්මින් සතිතේසන් නිවාරණං සෝතානං සංවරං භූමි පඤ්ඤායේතේ පිටියරේ. සුත්ත නිපාතේ පරායන වර්ගයේ හරි ලස්සන සූත්‍රයක් හැටියට තිබෙන මේ ආජිත සූත්‍රේ මේ ආජිත සූත්‍රයේදී එතනදී බුදුරජාණන් වහන්සේ දක්වන්නේ ඥාන සංවරය පිළිබඳව. එතකොට යම් කිසි කෙනෙකු තුළ මේවායින් වැළකී යම් ඥානයක් නුවණක් තිබෙනවා. කෙලෙස් මහා සෝත ගංගාවන් ගලාගෙන යනවා. ඒ ගලාගෙන යන සෝත ගංගාවන් කෙලෙස් ගංගාවන් සිහියෙන් යුක්තව ඉඳගෙන ඥානය මෙහෙवල යම් කෙනෙක් ඒ අකුසල ධර්මයන්ගෙන් වැළකෙනවා නම් ඒ මහා කෙලෙස් ස්රෝතයන්ගේ සංවර භාවයට පත්වීමට යොදන යම් ඥානයක් නුවණක් පවතිනවා නම් ඒ අවස්ථාව කෙටියෙන් ඥාන සංවරයේ හැටියට කියනවා. එතකොට මේ ඥාන සංවරයට අපි ගත්තොත් එහෙම ඇයි මේක සිදු වෙන්නේ කියන දේ භික්ෂුවක් වශයෙන් ගත්තොත් භික්ෂූන් වහන්සේ නමකට මේ සති සංවරය දුරු වෙන්න තවත් හේතු ධර්මතාවයක් තමයි අසීයෙන් යුක්තව සිව්පස පරිභෝගය කිරීම කියන දේ. මෙන්න මේ අසීමත් ස්වභාවයෙන් සිව්පසේ පරිභෝගය කරනකොට අපි එක්ක ඇලුනොත් ඇලෙන්නේ බලන්න හොඳට කල්පනා කරොත් පිණ්ඩපාත කියන දෙයකට තමයි අපි ඇලුනොත් ඇලෙන්නේ ගැටෙන්නේ. චීවර කියන තැනට. චීවර පිණ්ඩපාත විලාන ප්‍රත්‍ය සේනාසන. එතකොට සේනාසන ගණයට වැටෙන යමක් තියෙනවා නම් ආහාර පාන ගණයට වැටෙන යමක් තියෙනවා නම් චීවර ගණයට වැටෙන යමක් තියෙනවා නම් මෙන්න මේ ධර්මතා නුවණින් මෙනෙහි කරලා ප්‍රත්‍යවේක්ෂාවෙන් යුක්තව පරිහරණය නොකරනකොට අපේ චිත්ත සංතානයන් තුළ මේ ඥාන සංවරය කියන ධර්මතාවය පවතින්නට දෙන්නේ මේ පච්ච සම්මිශ්‍රිත සීලය වශයෙන්ොත් ඒකයි මේ කාරණේ ඥාන සංවරයට දක්වලා අපිට උගන්වන්නට දෙන්නේ. තේරුණාද එතන? ඊළඟට අපිට තව සූත්‍රවලදී මෙන්න මෙහෙම හම්බ වෙනවා තවත් තැනක. දැන් අපි මේ සාකච්ඡා කරන්නේ සංවර සීලය කියන්නේ කුමක්ද? සංවර සීලය පස්වැදෑරුම් වෙනවා. පාතිමොක්ඛ සංවර සීලය කියන්නේ මෙන්න මේකයි පනවා වදාරලද ශික්ෂා පදවල හික්මීම. සති සංවරය කියලා කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මන කියන මේ ආයතන ආරක්ෂා කර ගැනීම. ඥාන සංවරය කියලා කියන්නේ යම් කිසි කෙලෙස් සමුදායක් අපේ රාග ද්වේෂ මෝහ මද මාන ඊර්ෂ්‍යා ආදී වශයෙන් පැමිණෙනවා නම් ඒ පැමිණෙන මොහොතේදී ඒවා වළක්වා ගැනීමට සිහියෙන් යුක්තව වළක්වා ගැනීමට යම් කිසි අපි ප්‍රඥාවක් ඥානයක් ඇති කරගෙන සංවර වෙනවා නම් ඒ ඥාන සංවරයක්. ඒ වගේම කමෝ හෝති සීතස්ස උන්නහස්ස ආදී තැන්වල අපිට විස්තර වෙනවා යම් කිසි කෙනෙක් මේ සීතල උෂ්ණ කියන ධර්මතා ස්වභාව ධර්මය තුළ පවතින දේවල් විටකදී කාලයකදී උෂ්ණ වෙනවා විටකදී කාලයකදී සීතල වෙනවා තවත් කාලයකදී මෙසිමදුරුවන්ගේ හානි තවත් කාලයකදී නොඑක ආදී පීඩාවන් වලට මේ පරිසරය තුළ විසම ලෝකයේ තුල අපිට අත්විඳින්නට ලැබෙනවා.
අන්න ඒ බඳු දේ යම් කිසි කෙනෙක් කමෝති ඉවසනවා. ඒව ඉවසා දරාගෙන මේ දහම් මඟ පරිපූර්ණය කරන්න උත්සාහවත් වෙනවා නම් එයා තුළ ඇති වෙන්නේ ඉවසීමෙන් යුක්ත වූ සංසාරය. නේද? දැන් අපිට පොඩ්ඩක් සීතලක් දැනුණාම මේක ඉවසන්න බෑ. ඒ වෙන මොකක්වත් නෙමෙයි. අපි තුල තියෙන කාන්ති සංවරයේ අඩුපාඩු. සීත උෂ්ණ මෙසි මధుර එකයි ඩාන්සනම් කස වාතාතප සිරින් සප ආදී වශයෙන් මේ දේවල් ඉවසීමේ ස්වභාවය අපිට විශේෂයෙන් අපි අපේ ජීවිතය තුළ ඇති කරගන්නට ඕන. ඒ මොකද ඒකට හේතුව තමයි දැන් මේ දේවල් වහන්න. එහෙම නැත්නම් මේ ඇති වෙන දේවල් දුරු කර ගන්නට අපිට නොයේක වෙහසක් මහන්සියක් ගන්න වෙනවා. ඒ වලට අවශ්‍ය දේවල් සොයන්න වෙනවා. ඒ සොයනද සමාහට අයථා ක්‍රම වලින් වැරදි මාර්ග වලින් අපි ඒවා සොයන්න උත්සාහවත් වෙනවා. එහෙම නැතිනම් ගිහි ආදී අයට කරදර වෙන ආකාරයෙන් වෙන්නට පුළුවන්. ඒකට මෙන්න මේ ආදී වශයෙන් අපි තුල ඒ තැනදී ඉවසීමේ සංවර ස්වභාවය නැති නිසා අපිට පොඩ්ඩක් සීතල දැනුණා. අපි මේක මහා ලොකු දෙයක් හැටියට ගන්නවා. උෂ්ණයක් දැනුණා මහා ලොකු දෙයක් හැටියට ගන්නවා. ඒ ගැන කතා කරනවා. ඒ ගැන අපි වචන පාවිච්චි කරනවා. වචන වියදම් කරනවා. ක්‍රියා අපේ කාලය අපි ඒ වෙනුවෙන් වැය කරනවා. එතනදී අපිට අඩුපාඩුවක් වෙන්නේ මේ සීලේ සංවර සීලේ කාන්ති සංවරය අපි සමහර විට අපි නරක වචන පවා භාවිත කරනවා. සමහර විට දැඩි සීතලක් වෙනකොට අපේ චේතනාව වශයෙන් සමහරට නරක වචන මත වෙනවා. මේ මොන සීතලක්ද අරක මේක කියලා හරි වේවා නේ. ඒකට සීලය කියනකොට අපි හොඳට දැන් මේකෙන් අපිට හොඳට උගන්වනවා මේ උතුමන් වහන්සේ මේ සීලය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් පනවවදාළ ශික්ෂාපදම විතරක් නෙමෙයි. ඒක එක කොටසක්. ඒකට සීලය කියනකොට මෙන්න මේ සීල ධර්මතා අපි අපේ ජීවිතයේ උට එකතු කරගත යුතු වෙනවා ධර්ම මාර්ගයේ පරිපූර්ණ කරගන්නට නම්. ඊළඟට කාන්ති සංවරය ඒ දේශනා කළේ. ඊළඟට විරිය සංවරය පිළිබඳව සඳහන් කරනවා නම් uppannam කාම විතක්කානං ආදිවාසේති පජහති විනෝදේති භයන්ති කරෝති අනභාවං ගමේති ආදී වශයෙන් අපිට බුදුරජාණන් වහන්සේ විසින් කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක ආදී වශයෙන් මේ විදියට පැමිණෙන්නා වූ විතක්ක ධර්මතාවයන් වීරයෙන් යුක්ත උත්සාහයෙන් යුක්තව නාදිවාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති. ඉවසන්නේ නැතිනම් නේ. එතකොට අදිවාසේති කියන්නේ ඉවසනවන්න අදිවාසේති ආ ඉවසන්නේ නැහැ. ඒ වගේම දුරු කරන්න උත්සාහවත් වෙනවා. එබඳු කාම විතර්ක සිතේ ඇති වෙන කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක ආදී වශයෙන් ඇතිවෙන විතක්ක ධර්මතාවයන් විතක්ක ධර්මතාවයන්ගෙන් දුරු වෙන්න යා උපන්නා විතක්ක ධර්මයන් නොවිසමින් පජහති දුරු කරමින් විනෝදේති තමන්ගේ චිත්ත සංතාහනය තුළින් ඒවා බැහැර කරමින් භ්‍යන්ති කරෝති. ඒ වගේම නැවත නූපදින ආකාරයට අවශ්‍ය කටයුතු සලසා ගැනීම තුළින් එතනදී ඇතිවෙන යම් උත්සාහයක් පවතිනවා නම් ඒ අකුසල ධර්ම විතක්ක ධර්මතාවයන් දුරු කරන්න අන්න එතනදී විරති සංවර සීලය තුළ විරති සංවරය ඒ යෝගාවචරයා කෙරෙහි ඇති වෙනවා. එතකොට මෙන්න මේ වීරයෙන් උත්සාහවත් වෙනකොට එහි ඇති වෙන සංවරය තුළ උන් අපිට දක්වනවා ආජීව පාරිශුද්ධ සීලයක් මේ විරිය සංවර සීලයට අයත් වෙනවා. මේ පංචවිධ සංවරය
ඒ වගේම පාප භීරුක කුල පුත්‍රයන්ගේ සම්පත්ත විරතියද යන මේ සියල්ල සංවර සීලය කෙනෙන් ගන්නවා. කියන්නේ පාපයට බය ලැජ්ජාව ඇති කරගන්නා වූ කුල පුත්‍රයන්ගේ ඒ ලැජ්ජා බය ඇති කර ගැනීම නැමැති ස්වභාවය තුලත් මෙහිදී ඒ පැමිණියාවේ ලැජ්ජා බය පවට ඇති බය යම් කිසි කුල පුත්‍රයෙකුගේ ඇති වෙනවා නම් ඒ අවස්ථාවේදී ඇති වෙන චිත්තචෛතසික ධර්මයන් තුළ ඇති වෙන එයින් වැළකීමේ පාවට බය ලැජ්ජාව ඇති කරගෙන එයින් වැළකීමට යම් කිසි කුල පුත්‍රයෙකු උත්සාහවත් වෙනවා නම් අන්නේ වැළකීමේදී ඇති වෙන වෙන්වීම එහෙම නැත්නම් විරතිය මෙතනදී මේ විරති සීලය ගණයට වැටෙනවා. සංවර සීල ගණයට වැටෙනවා. ඊළඟට අව්‍යාත්‍රිකම සීලය කියලා කියන්නේ අවීතික්කම සීලෝතේ සමාධින්න සීලස්ස කායික වාචසිකෝ අවීතික්කමෝ ඉදන්තාවත්කින් සීලන්තේ පඤ්ඤාම් විසජ්ජන. අවීතික්කම සීලය කියලා කියන්නේ සමාදන් වූ යම් කිසි සීලයක් වේද ඒ සීලය කයෙන් හා වචනයෙන් නොබිද ආරක්ෂා කර ගැනීම තමයි අව්‍යක්තික්‍රම සීලය කියලා කියන්නේ. ව්‍යක්තික්‍රමය කියලා කියන්නේ සමාදන් වූ ශික්ෂාපද කයෙන් වචනයෙන් බිඳිනවා කියන අර්ථය. එතකොට අව්‍යක්තික්‍රම සීලය කියලා කියන්නේ නොබිද ආරක්ෂා කර ගැනීම කියන අර්ථය. එතකොට ඒ ටික සංවර සීලයටත් අපි කලින් සඳහන් කළ කාරණා පහත් අව්‍යක්තික්‍රම සීලය කියලා කියන්නේ තමන් සමාදන් වූ සීලය කයෙන් වචනයෙන් නොබිද ආරක්ෂා කරගන්නවා. යම් කිසි හේකින් ඛණ්ඩනය භාවයට පත් වුණොත් ආයති සංවරයේ නැවත යෙදෙමින් මම මේ පාප ධර්මයෙන් අකුසල ධර්මයෙන් සීල ඛණ්ඩනයෙන් යුක්ත වන්නේ නැහැ කියන මේ කය වචනයෙන් නොබිද ආරක්ෂා කර ගැනීමට උත්සාහවත් වෙනවා නම් අන්නේ උත්සාහවත් වීම නොකැඩීම නොබිදීම අවීතික්‍රම අව්‍යක්තික්‍රම සීලය නමින් මෙහිදී හඳුන්වන්නට යෙදෙනවා. හොඳයි එහෙමනම් අද දවසේ පුරාපයක් පුරාවට අපි මේ සීල නිර්දේශ ඉතාම වටිනා කොටසක් සාකච්ඡා කරන්නට යෙදුණා. ඉතින් විශේෂයෙන් සීලය නම් කිම කියන මේ කාරණය ඔස්සේ සීලය කියන්නේ කුමක්ද කියන කාරණාව අපි මෙහිදී ඉගෙන ගන්නට යෙදුණා. ඒකට ඉහිදී අපි විශාල ශික්ෂාපද විතරක් නොව මුළු විනය පිටකයේම පිළිබඳව ගත්තොත් මුළු විනය පිටකයේම තුල පවතින ධර්මතාත් චේතනා චෛතසික සංවර අව්‍යක්තික්‍රම කියන මේ ස්වභාවයනොත් මේ සීලය කියන දේ විග්‍රහ විස්තර කරන්නට යෙදුණා. අපි ඊළඟ දවසේදී මේ කාරණා තුලදී කේනක්ඛේන සීලං කවර අර්ථයෙන් සීලයයි කියයිද කියලා අපි ඊළඟ තැනදී සාකච්ඡා කරන්නට යෙදෙනවා. හැම දෙනා වහන්සේටම තෙරුවන් සරණයි.